නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయని ඔස්සේ අපි සුපුරුදු ලෙසින් මුණ ගැහෙනවා. දවස මුළුල්ලේම සමහර විට අපේ හිතේ මොනතරම් අරමුණු ඉලක්ක වෙලා ඒ ඔස්සේ අපේ හිත මෙහෙවනවාද නැත්නම් අපි නිකම්ම ඇත්තටම හිත හිතා ඉන්නවද කියන කරුණ කල්පනා කරලා බැලුවොත් ඒ ගැන අපට අදහසක් ගන්නට පුළුවන්. සංසාරේ පුරාමත් අපි එහෙමම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ කොට හදවතේ වඩා හිඳවාගෙන තප්පරයක් විනාඩියක් හෝරාවක් ගත කරගන්නට තියෙනවා නම් ඒ මොනතරම් පුණ්‍ය වාසනාවක් අපේ ජීවිතයට උදා කරලා දෙනවද? ඉතින් මේ පුණ්‍ය වාසනාව පිණිස පින්වන්ත හැම දිනම කැඳව ගන්නයි අපේක්ෂාව කලන මිතුරා විදිහට ශ්‍රද්ධා රූපවාහිනිය සම්බුදු සිතක අසිරිය උතුම් සදාම් සාකච්ඡාව අදත් අපි ඔබට සමීප කරමින් මුණ ගැහෙනවා. ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන්. ඉතින් අපට අනුකම්පා කරුණා දයාවෙන්ම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ මේ මොහොතේ සදාම් සාකච්ඡා පිණිස වැඩම වදාලා. ඒ වැඩම කොට වදාලා ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ හැමදෙනාම දෙපානමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සූදානම් සිහිපත් කරගන්න අද සදැහැති දායකත්වයේ පිළිබඳව ඔබ අප හැමදෙනා වෙනුවෙන් දායකත්වයේ දරන්නේ විශේෂයෙන් මීට වසර 2කට පමණ පෙර මිය පරලෝ යන්නට යෙදුන කිරිබත්ගොඩ නාතුඩුව නිවසේ විසූ පින්වන්ත ස්වාමි පුරුෂයා වන පී.ඩී. හැන්සන් මහත්මයාගේ අද දිනට යෙදුන දෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන එම පින්වන්ත මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් කිරිබත්ගොඩ පදිංචි පින්වත් මල්ලිකා රාජපක්ෂ මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුවා අද දවසේ ඒ උතුම් සම්බුදු සිතක අසිරිය සදාම් සාකච්ඡාව පිණිස කාලය සූදානම් කරගන්න අපි සූදානම්. ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීන් උතුම් සදහම් සාකච්ඡා පිණිස කාලය අපට අනුකම්පාවෙන් ඔබ වහන්සේට අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි සම්බුදු සිතක අසිරිය උතුම් සදහම් වැඩසටහනින් අපි මේ දිනවල විශේෂයෙන් කතා කරමින් සිටි භාග්‍යවතුන් වහන්සේ එදා සම්බුදු බවට පත්වෙන මොහොතේ විජයශ්‍රී ජයශ්‍රී මහා භූසිවනි දසපාරමී බලයන්ගේ උදාරයේ බලයේ පිහිටා එහෙමයි ස්වාමීනි. සම්බුදු බවට ජීවිතේ කැප කළා. සර්වත්‍යා ඥානය උපදවා ගැනීම පිණිස. එහෙම උපදවා ගැනීම පිණිස ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙලා වාසය කරද්දී දා ශාස්ත්‍රුන් වහන්සේ සම්බුදු නෙත උපදවා ගත්තා. එතකොට මේ සම්බුදු නෙතට අයිති වෙන ඥානයන් ටිකක් තමයි මේ දසබල ඥාන කියලා කියන්නේ. එතකොට මේ දසබල ඥාන අතර අපි මේ දිනවල විශේෂයෙන් කතා කරමින් හිටියේ සර්වඥන් වහන්සේට මේ ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti පිළිබඳ තියෙන පරිපූර්ණ අවබෝධය පිළිබඳව විස්තර කෙරෙන දේශනා. එහෙමයි ස්වාමීනි. එතකොට අද මම ඊට ඉස්සෙල්ලා මේ දේශනාව ඇත්තටම කතා කරලා තියෙනවා. ගොඩ අයට අර දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ මේ උදාර දසබල ඥානය මුල් කරගෙන නැවතත් ආයෙ කතා කරනකොට සමහරලාට නොසුපයට හිත පහදව ගැනීම පිණිසත් එහෙමයි.
ඒ වගේම තමයි හිත මේ දැනගත්තු අයට තව තව වඩා ඒ චිත්ත ප්‍රසාද බලවත් කර ගැනීම පිණිස. එහේ ස්වාමීනි. පිණිස තමයි අපි මේ උදාර දහම් දේශනාව ආයෙත් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට පින්වත් මහත්මයා මේ හරි පුදුමයි. අපි දැන් සාමාන්‍යයෙන් හිතනවා සමාධියක් වඩනවා කියන එක. ඉතින් මේ උදකලා වෙලා ඇස් දෙක පියාගෙනම එතකොට අපි කරගන්න ඕන දෙයක් කියලා. හරි පුදුමයි. ඒතකොට ඒ සඳහා අපි මූලික වශයෙන් අපි කාලයක් තිස්සේ මොන වගේ දේවල්ද පුරුදු කළ යුත්තේ කියන කාරණේ පිළිබඳව බොහෝ අය හිතන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට අන්න ඒකට බොහොම ලස්සන කරුණක් ඉදිරිපත් වෙන දේශනාවක් තමයි මේ දේශනාව. හරි පුදුමයි. එතකොට මානසික බලයකින්ම වීරියකින්ම හිතා ගන්න බෑ කරන්න පුළුවන් දෙයක් මේක. මේ දේශනාවේ නම ආනෙන්ජ සප්පාය. එතකොට මේ ආනෙන්ජ කියන වචනේ සමහර තැන්වල දේශනාවල විස්තර වෙනවා. දැන් ඔය මට මතකයි පුඤ්ඤාභි සංකාරං අපුඤ්ඤාභි සංකාරං ආනින්ජාභි සංකාරං කියලා සංස්කාර තුනක් ගැන විස්තර කරනවා. එතනත් ඔය ආනින්ජ කියන වචනේ තියෙනවා. එහෙමයි. එතකොට මට තව ආනින්ජ කියන වචනේ හම්බුණා දන්ත භූමි කියන සූත්‍රයේ බොහොම ලස්සන තැනක තියෙනවා මේ ආනින්ජ කියන වචනේ. හරි ලස්සන එතන තියෙනවා මේ කියන්නේ ඇතික් කැලින් අරගෙන ඇවිල්ලා විවිධාකාරයෙන් දමනය කරනවා. දමනය කළ අන්තිමට මේ ආනින්ජ කියන දමනයට ලක් කරන්න දැන් ඔන්න පුහුණුවට ලක් කරන්න හදන්නේ. ඊට කලින් අවස්ථාව වෙනම තියෙනවා. අපි දැන් අර ඔක්කොම කියන්න විදියක් නැහැ නේ මේ වෙලාවේ. එහෙමයි සාරා. එතකොට ඒකේ තියෙනවා මේ ආනින්ජ කියන පුහුණුව ගැන විස්තර කරනවා. එතකොට විවිධ පුහුණු කිරීම වලට ලක් කරනවා. එහෙමයි සාරා. ලක් කළා අන්තිමට කරන පුහුණුව තමයි ආනින්ජ කියන පුහුණුව. ඒකට මේ ආනින්ජ කියන වචනේ අර්ථය ගන්න මේක මේ උදාහරණය වැදගත් වෙනවා අපිට. එතකොට කියනවා මේ ආනින්ජ කියන පුහුණුවේදී මෙන්න මේ ටික තමයි කරන්නේ. කොහොමද? ඇතාගේ හොඬේ විශාල පළකයක් බඳිනවා කියනවා. ඒ ලී වලින් හරි බරසාරයකින්. හෙන්ඩුවගත් පුරුෂයෙක් ඇතාගේ බෙල්ල මත වාඩි වෙනවා කියනවා. හෙන්ඩුවගත් පුරුෂයන් හාත්පසින් පිරිවරාගෙන හිට ගන්නවා කියනවා. ඇතුන් দমনය කරන පුද්ගලයා දිග හෙන්ඩුවක් අරගෙන ඉදිරියෙන්ම හිටගෙන ඉන්නවා කියනවා. ඒතර විශාල පිරිසකුත් තියෙන බෙල්ල උඩත් එක්කෙනෙක් වාඩිලා වටෙත් ඉන්නවා. ඇතුන් দমনය කරන කෙනත් ඉස්සරහින් හෙන්ඩුවක් තියාගෙන. ඉතින් ඔහු ආනින්ජ කියන පුහුණුව කරද්දී දැන් අද ඒතර හොඬවැලි විශාල බරක් එල්ලලා තියෙනවා. පිටමතත් එක්කෙනෙක් නැගලා ඉන්නේ. වටේ කට්ටියක් ඉන්නවා. ඉස්සරහින් ඉන්නවා দমনය කරන කෙනා. ඉස්සරහා පාද සොලවන්නේ නැහැ කියනවා. සොලවන්න බෑ ඒකට. පසු පාද සොලවන්නෙත් නැහැ කියනවා. ඊළඟට පෙර කය සොලවන්නෙත් නැහැ කියනවා. පසු කය සොලවන්නෙත් නැහැ කියනවා. හිස සොලවන්නෙත් නැහැ කියනවා. කන් සොලවන්නෙත් නැහැ කියනවා. දල සොලවන්නෙත් නැහැ කියනවා. එහෙමයි. නකුට සොලවන්නෙත් නැහැ කියනවා. ඒ ඔක්කොම තහනම් මේ පුහුණුවේදී. සොඬ සොලවන්නෙත් නැහැ කියනවා. එතකොට අර මේ කැලින් ගෙනාපු හස්තියා මේ කිසි අවයවයක් හොල්ලන්නේ නැතුව අර මේ හොඬ වැලිත් මහා පළකයක් බැඳගෙන මොකද වෙන්නේ? ආයුධ වලින් පහර ගන්නවා කියනවා. හෙලවෙන්න බෑ. කඩු පහර, හී පහර, අනුන්ගේ ආයුධ පහරවල් කනවා කියන හෙලවෙන්න බෑ. එහෙමයි. මොන ආනින්ජ කියන පුහුණුව. කිසි දෙයක් ඉදිරියේදී හෙලවෙන්නේ නැහැ. මොන ආනින්ජ කියනකේ අර්ථය එතකොට. බෙරහඬ ගහනවා කියන පනා බෙරහඬ ගහනවා කියන වස් දඬු හඬ ඒ කියන්නේ කිසි දෙයකදී කලබල වෙන්නේ නැති චරිතයක් නිර්මාණය කරනවා. එතෙන්ද පුහුණු කරනවා. අන්න පුහුණු කරනවා. එහෙමයි. මොකද ඒකට හේතුව දැන් මේවට පුහුණු කලේ නැත්තොත් එහෙම දැන් ඇතත් අරගෙන යුද්ධයට යනවනේ. එතකොට මොකද වෙන්නේ? හින්දුව තියාගෙන ඉන්න මිනිස්සෙක් දැක්ක ගමන් ඇතා කලබල වෙනවා නම් යුද්ධ රංගින් වැඩක් නැහැ නේ. එහෙමයි. දැක්කනේ ඒකයි කියන්නේ හින්දුව තියාගත්තු කට්ටිය වටෙත් ඉන්නවා. හැබැයි බය වෙන්න බෑ ඇතා. එතෙන්ද පුහුණු කරනවා. හින්දුව තියාගත්තු කෙනෙක් පිටමතත් ඉන්නවා. බය වෙන්නේ නැහැ. හින්දුව තියාගත්තු කෙනා ඉස්සරහිනුත් ඉන්නවා. බයක් කලබලයක් වෙන්නේ නැහැ. ඒ මට්ටමට පුරුදු කරනවා. එහෙමයි.
ඊට පස්සේ දැන් පළකයක් බැඳලා තියෙන්නේ මේකෙත් හොඬ වැලේ. එතකොට මොකද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි. අර පැත්තෙන් ආයුධ පාරවල් ගහනවා. ඒත් හෙලවෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේකට දක්ෂයි කියලා කියන්නේ යුද්ධ භූමියේදී බය වෙන්න දෙයක් නැහැ. ඇතා කවදාවත් අර මිනිස්සු දැක්කා කියලාවත් ආයුධ වලින් පහර කෑවා කියලාවත් ඊළඟට හී පහරවල් කෑවා කියලා අනුන්ගේ පහරවල් කෑවා කියලා පලා යන්නේ නැහැ. ඒකට හුරු කරලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. මොන ආනන්ද කියන වචන තේරුම. හරි ලස්සනයි ඒක. එහෙමයි. ඊට පස්සේ බෙරහඬ ඇහුණා කියලා එයා ඒ පස්සේ දුව ඉන්නේ. ඊට පස්සේ ඒකට මේ නර්තන දදා. ඒකේ අසංවර වෙන්නේ. බෙරහඬ, වස් දඬු හඬ, සක්හඬ විවිධ ගෝසාවන් කරනවා කියනවා. අර එතකොට මොකද වෙන්නේ? දැන් අර එයාගේ තියෙන වංක ගති දොස් ඔක්කොම මෙතන දුරු කරන්න ඕන කියනවා. කියන්නේ මේවට පොඩ්ඩක් හරි කලබල වෙන ගතියක් තියෙනවනම් පින්නු කරනවා. කාලයක් තිස්සේ විවිධ පුරුදු කළා අන්තිමට මේක කරනවා. මේකට කියන්නේ ආනෙන්ජ පුහුණුව කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? කිසි දෙයක් ඉදිරියේ කම්පණය වෙන්නේ නැති, කලබල වෙන්නේ නැති ඇතුලක් හදනවා එතකොට ඒ කියන්නේ. එහෙනම් ආනෙන්ජ සප්පාය කියලා කියන්නේ මොකද්ද එහෙනම්? කිසි දෙයක් ඉදිරියේ කලබල වෙන්නේ නැති, සෙලවෙන්නේ නැති හිතක් හදන්න ඒකට සප්පාය කරන දේවල්. දැන් සප්පාය කියලා කියන්නේ අපි දැන් මේ දැන් අසනීපයක් හැදිලා බෙහෙත් ගන්නමින් ඉන්නකොට සප්පාය ආහාර ගන්න ඕනේ. සප්පාය ආහාර කියලා කියන්නේ මොකද්ද? හටගත්තු අසනීපේ ආබාධ වැඩි නොවන විදියටත් ඒ වගේම තමයි තියෙන ආබාධි සුවපත් වෙන විදිහේ කැප ආහාර කියන සප්පාය ආහාර. එතකොට හරි ආශ්චර්යයි. දැන් මේ විදියට මේ දමණය වෙච්ච ඇතා තමයි කියනවා රජතුමාට පරිභෝග වස්තුවක් බවට පත් වෙන්නේ. එතකන් රජතුමා ගාවට දෙන්නේ නැහැ. සුදුසුයි එතකොට. එතකොට රජතුමා පිට උඩ නැගලා පාරිතොටේ ගියත් යුද්ධයකට ගියත් රජතුමාට හානියක් නැහැ. ඇයි? ඒ කිසි දෙයකට කලබල නොවෙන හිතකින් යුතු ඇතෙක් හදලා තියෙන්නේ. එහෙනම් ආනෙන්ජ සප්පාය කියලා කියන්නේ මොකක්ද එහෙනම්? කිසි දෙයක් ඉදිරියේ කැළඹෙන්නේ නැති හිතක්. දමණය වෙන්නේ නැති හිතක්. කම්පා වෙන්නේ නැති හිතක්. අකම්පිත හිතක්. එහෙමයි. ආන නිර්මාණය කරනවා මෙන්න මේ කියන ප්‍රතිකොට සප්පාය කියලා කියන්නේ ඒකට කැපසරු දේවල් ටික විස්තර. හේතු ධර්ම. හේතු ධර්මය. එහෙමයි. ඒ කියන්නේ ඒකට සරල සිංහලෙන් ගත්තොත් ධ්‍යාන වලට, සමාධි වලට, සමාපatti වලට, විමෝක්ෂ වලට මේවට කැපසරුප් වෙන හිතක්. ජීවිතයක්. පැවිද්දෙකුට නිර්මාණය කරලා දෙන්න අවශ්‍ය කරන දේවල් තමයි වටපිටාව තමයි මේකේ නිර්මාණය කරලා දෙන්නේ. එහෙමයි. ආනෙන්ජ සප්පාය කියලා කියන්නේ ඒකට. ස්වාමීනි අපි ගියවර සමාධියට හානි කරන උපක්ලේශ ගැන කතා කරන දේශනාව ශ්‍රවණය කළා. දැන් මෙතනදි කරන්නේ ඒත් එහෙම තමයි. සමාධි සමාපatti වලට කැපසරුප් දේවල්. ඉස්සෙල්ලා අපි කතා කළේ මේ දේශනාවේදී සමාධි සමාපatti නැති කරන්න හේතු වෙන දේවල්. එහෙමයි. මෙතන කරන්නේ මොකද්ද? සමාධි සමාපatti වලට මේක දෙවෙන් විස්තර කරනවා මේ ජීවිතේ විතරක් නෙමෙයි මරණයට පස්සේ ඊළඟ ජීවිතෙත් එයා ඒක කරන්න පෙළඹෙනවා කියන මේ කියන දේවල් පුරුදු කරගත්තොත් එහෙම. මේ ජීවිතේ විතරක් නෙමෙයි. මේ ජීවිතේ පරලෝකයේ හැම තැනදීම සමාධි සෝය උපදවන්න කැමති කට්ටිය මේක තමයි කරගන්න තියෙන්නේ. මෙලොව පරලෝකයේ දෙකේදීම. හරි ලස්සන දහම් පරයය. ඒතර ඒ දවස්වල සියල්ල දන්නා සියල්ල දකින අපගේ බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයේ කම්මාස ධම්ම නම් වූ කුරු රට වැසියන්ගේ ගමේ තමයි හිටියේ. බලන්න එතකොට මේකත් දේශනා කරන්නේ කුරු රටේදී. සතර හතිපට්ඨානේ දේශනා කළේ කුරු රටේදී. එහෙමයි. මොකද ඒකට හේතු දැන් අදාළ දේශනා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රදේශවල කරනවා. කොහොමද හේතුව? ඒතර මේ ප්‍රදේශයේ ඉන්න සංඝ පිරිස මේක මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට අතර කියලා දෙනවා එතකොට. දැක්ක නේද? මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට කියලා දෙනවා එතකොට. ඒතර දේශනා කරනවා එදා බුදුරජාණන් වහන්සේ පින්වත් මහන්නේ කියලා භික්ෂු සංඝයා අමතාව දාලා. ඒතර භාග්‍යතුන් දේශනා කළ පින්වත් මහන්නේ කාමයන් අනිත්‍යයි. පටන් ගත්ත එතන. තුච්චයි, නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. මහන්නි සිත රවටන දෙයින් සකස් වෙලා තියෙන්නේ. කාමයේ කියන එක හිත රවට්ටන ස්වභාවයෙන් යුක්තයි කියන. අපිට හිතා ගන්න බෑනේ නේ. එහෙමයි.
දැන් ලෝකයා හොයන කාමය බුදු කෙනෙක් දකින්න කුමක් විදිහට තුච්චයි කියලා. කොහොමද එතකොට? ඒ දැක්ම. ලෝකයා මේ ආසාවෙන් වියදම් කර කර ජීවිතේ කැප කර කර හොයන කාමය බුදුරජාණන් වහන්සේ දකින්න නැසී වෙනස් යන ස්වභාවයෙන් යුක්තයි කියලා. අන්න භාගතුන් වහන්සේගේ අවබෝධ සරණ කරගන්නවා කියන එකට තමයි. දැන් මේ අවබෝධ සරණ කරගත්තු ශ්‍රාවකේ නෝනින් කල්පනා කරන්න පටන් ගන්නවා. ඇත්ත නේනම් මේ ගිවල් දොරවල් ජීවිත කාලෙම කැප වෙලා හදනවා නැසී වෙනසී යනවනේ. යාන වාහන නැසී වෙනසී යනවනේ. මේ මිල මුදල් නැසී වෙනසී යනවනේ. එතන නැසී වෙනසී යද්දි කොහොමද හටගන්නේ? හටගන්නේ ගෝරනාඩු තමයි. එහෙමයි. නැද්ද? දුක වේදනා. ඇත්ත ගන්නේ ගෝරනාඩු. ඇත්තටම බලනකොට ජීවිත කාලෙම කැප වෙලා අන්තිමට තියෙන්නේ කුමක් පිණිසද? දුකක් උරුම කරගන්න විතරයි කියලා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයට හිතෙන්න බැරිද? පුළුවන්. එහෙමයි ස්වාමීනි. කියන පින්වත් මහන්නේ සිත රවටන දෙයින් සකස් වෙලා තියෙන්නේ කියන. අඥාන පුද්ගලයන්ට හරි අගීට ගැලපිලා යනවා කියන. මේ ජීවිතයේ අත්විඳින යම් පංචකාමයක් ඇද්ද පරලෝකදී අත්විඳින පංචකාමයක් ඇද්ද මේ ජීවිතේ හඳුනගන්නේ කාමයක් ඇද්ද පරලෝකදී හඳුනගන්න කාමයක් ඇද්ද මේ දෙපැත්තම අයිති වෙන්නේ මායාවේ ලෝකයට. එහෙනම් බලන්න එතකොට මෙලොව පරලෝක අත්විඳින මේ කාමයට එක්කම අපිත් එක්ක පිටිපස්සෙන් ඉන්න කෙනෙක් ඉන්නවා. කවුද? අන්න ඉන්න පෙරෙන බලවේගය. මාර බලවේගය. අපි අර එදා දේශනාවේ කතා කරේ සමාධිය දියුණු කරාට පස්සේ මාරයට අහු වෙන්නේ නැති භූමිය කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ දේවල් එක්ක ඉන්න තාක්කල් අපි ඉන්නේ මෙයත් එක්ක ඉන්නේ. තනියෙන් නෙවෙයි. යටත් වෙසියන් විදිහට. ඒගොල්ලන්ගේ යටත් වෙසියන් විදිහට. එහෙමයි ස්වාමීනි. එහෙමනේ අපි සාමාන්‍ය ජීවිතේනේ. අපි දැන් යම් ගෙදරක ඉපදුනාට පස්සේ ඒ ගෙදර අපි යටත් වෙසියෙක් වෙන්න ඕනේ නැද්ද? ඔව් වැඩි වියටපත් උනත් වෙන්න ඕනේ. අපි දැන් පොඩි කාලේ දෙමව්පියන්ට. ඊට පස්සේ අපි ඒ ගෙදරම දැන් හිතමු ඔන්න විවාහයක් වෙලා ඊට ඉතින් මොනෝනට යටත් වෙලා මහත් ඉන්නවා මහත් යටත් වෙලා නෝනලා ඉන්නවා. නැද්ද? එහෙමයි. ඉතින් නැත්තම් මොකද වෙන්නේ? ප්‍රශ්න. ඊට පස්සේ දරුවන්ගේ වගකීමට යටත් වෙන්න ඕනේ. යටත් වැසියෝ තමයි එතකොට. ඊ යටත් වැසියන් සිටින ලෝකේ සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා. අර යටත් විජිතෙන් නිදහස් වෙලා. එහෙමයි. අන්න බුද්ධ රාජ්‍යයේ ආශ්චර්යය. එහෙමයි. දැක නේද? එතකොට යටත් විජිත භවෙන් නිදහස් වෙන්න අනුශාසනාව බුදු කෙනෙක් දකින්න වෙන කෙනෙක් දකින්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. නිදහස් නිවහල් රාජ්‍යයකට පෙරටුගාමී වෙනවා කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ඒ රාජ්‍යයට උරුමකම් කියන කට්ටිය මොකද වෙන්නේ? බය නැහැ, තැති ගැනීම නැහැ, ශෝක නැහැ, දුක් නැහැ, පරිදේව නැහැ, දුම්නස් නැහැ. කිසි කෙනෙකුට කිසි කෙනෙක් යටත් වෙන්න ඕනෙත් නැහැ. ඒ රහතන් වහන්සේලා යටත් වෙන්න දෙයක් නැහැ නේ කාටවත්. සුවසේ තමන් සුවසේ සැපසේ වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. ආශ්චර්යයි. හරි පුදුම දෙයක් එතකොට නේද? එහෙමයි ස්වාමීනි. එතකොට මේ ධර්ම රාජ්‍යයක බුද්ධ රාජ්‍යයක හිමිකරුව තමයි එතකොට මේ ශාසනීය ශ්‍රාවකයෝ කියලා කියන්නේ. ඒ රාජ්‍යයේ රජු කවුද? භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ බුදුරජාණන් දේශනා කරනවා මායාවේ විශේෂයයි කියනවා අයිති වෙන කාමය. මායාවේ වාසස්ථානය කියන කාමය. ත්‍රියාගේ වාසස්ථානය නම් කාමය. ඒ වාසස්ථානයේ ඉන්න අපි කවුද? කවුද යටත් වෙසිය? එහෙමයි ස්වාමීනි. මායාවේ ගොදුරටයි කියනවා. ගොදුරයි කියන කාමය. ඔය කාමයන් මෙනෙහි කිරීම තුළ තමයි අනුන්ගේ දේට ආසා කිරීම නම් අවිද්‍යාව ඇති වෙනවා කියනවා. කාමයට ආස කරනකොට ආස කරනකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව අවිද්‍යාව ඇති වෙනවා කියනවා. අකුසල් හට ගන්න. පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? කාමයේ ගැන ආසාව හිතේ ඩිංග උපදින්න මොකද වෙන්නේ? අනුන්ගේ දේට ආසාවත් ඇති වෙන්න ඩිංග හිත ඇතුලේ මෝදු වෙන්න පටන් ගන්නවා. ඒකේ ආරම්භය. එහෙනම් මේ කාමයට ආසාව ඇති වෙනවා කියලා කියන අකුසල් වල ආරම්භය. ද්වේෂ කිරීම නම් වූ ව්‍යාපාදේ ඇති වෙන පටන් ගන්නවා කියන. එතකොට මේ කාමයට ආසාව ඇති වෙනකොට අනුන්ගේ දේට ආසාව ඇති වෙනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ ඊට පස්සේ? ඒකත් එක්ක නොලැබී යනකොට නොහිතන ආකාරයෙන් නොලැබී යනකොට ද්වේෂය හිතේ පළපදියම් වෙනවා.
එකට කිරීම නම් වූ සාරම්භය ඇති වෙන පටන් ගන්නවා කියනවා. ඊට පස්සේ ඒකත් එක මොකක්ද තියෙන්නේ ඊට පස්සේ? ඊට පස්සේ එකට එක දරුවෝ එකට කරනවා දෙමව්පියන්ට. නෝන එකට කරනවා සැමියට. සැමියා එකට කරනවා බිරිඳට. දරුවෝ දෙමව්පිය එකට කරනවා දරුවන්ට. නැද්ද බලන්න? එහෙමයි. එකිනෙකට කරමින් මේකට කරමින් මොකද වෙන්නේ? දැඩි ගතිය ඇති කරගෙන ටික යා වෙනසීම කරා යනවා. රෞද්‍ර ඡණ්ඩ පරුස චරිත බවට පත් වෙනවා. මනසේ ස්වභාවය. මේ මනසේ වැඩ කරන කාමේ නම් වූ ස්වභාවය. අම්මෝ මේ සසුන තුල ධර්ම මාර්ගයේ හික්මන ආර්ය ශ්‍රාවකයාට විපත්තිය පිණිස හටගන්නෙත් ඔය අකුසල්මයි. අන්න ධර්ම මාර්ගයට ආපු කෙනාට ඊළඟ විපත්තිය පිණිස පවතින කුමක්ද? ඔය අකුසල් ටික තමයි විපත්තිය ගේන්නේ ඊට පස්සේ. තේරුණා නේද? එහෙමයි. කාමයේ තියෙන අනුතර එක තමයි මොකද්ද? විපත්තිය පිණිස පවතින අකුසල් වලට හිත ටික ටික යට වෙන පටන් ගන්න එක. ස්වාමීනි දැන් නරක යාළුවා අපි අකුසල් වලට තල්ලු කරනවා වගේ අපේ හිත ඇතුලේ තියෙන මේ කාමය කියන විස බඳුන මේ ඩිංග අපේ අකුසල් වලට යට කරලා දානවා. එහෙමයි. පුදුම දෙයක් මේ. බුදු කෙනෙක් දකින්නකම් අම්මෝ මේ සොයා ගැනීම වෙන කිසි කෙනෙකුට ගෝචර වෙන්නේ නැහැ නේ. මේ කාමය කියන්නේ මායාවේ වාසස්ථානයයි ගොදුරයි කියන තරමත් කවුද දකින්නේ මේක? කවුරුත් දකින්නේ නැහැ. එහෙනම් මේ අවිද්‍යාව අන්ධකාරයෙන් සත්ත්ව ප්‍රජාවට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. හරි පුදුමයි. අවිද්‍යාව නැමැති විස දෝෂය. ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයෙන් නැසලා දානවා. ඒ අවිද්‍යාව නැමැති විස දෝෂය අපේ හැම කෙනෙක්ගේම හිතවල පවතිනවා. බලන්න දැන් විස නැමැති දෝෂය අපේ කයට ඇතුල් වුණාට පස්සේ විසක් මොකද වෙන්නේ? පුපුරු ගගහ අපිට එක විදිහක ඉන්න බෑනේ. කෑ ගැහෙනවනේ. ආන් ඒ වගේ තමයි අවිද්‍යාව නැමැති විස දෝෂය හිතේ තියෙන තාක්කල් මොකද වෙන්නේ? අපි මේ කෙලෙස් වලින් කෑ ගන්නවා. කෑ ගහ මොකද වෙන්නේ? සසරට ඇදලා දානවා. දැක්ක නේද? උදාහරණයක් කියන දැන් බලන්න මේ කාමයේ කියලා කියන්නේ තුච්ච දෙයක්, අනිත්‍ය දෙයක්, මායාවේ වාසස්ථානට අයිති දෙයක්. කාමයට අපි අහු වෙනකොට මායාවේ වාසස්ථානටයි අපි අහු වෙන්නේ කියලා අපිට අවබෝධයක් නැත්නම් අපි ඒකම නේද නැවත වැළඳගන්නේ. ඒතර කාමයේ වැළඳ ගන්න කාමයේ වෙනස් වෙන හැම මොහොතකම මොකද වෙන්නේ? ඊට පස්සේ අර අවිද්‍යාව නැති විස දෝෂ නිසා මොකද වෙන්නේ? අවබෝධ නැති වුණාට පස්සේ මේ කාමයේ කියන්නේ මෙහිම දෙයක් කියලා අවබෝධයක් හිතේ නැත්නම් ඔන්න ඒකට කියනවා අවිද්‍යාව විස දෝෂය. එහෙමයි සාරා. ඉතින් අවිද්‍යාව විස දෝෂය මොකද කරන්නේ ඊට පස්සේ? ඒ කාමයේ ස්වභාවය වෙනස් වෙන එකනේ. වෙනස් වෙද්දි මෙන්න හිත කෑ ගන්නවා. ද්වේෂය, වෛරය, ක්‍රෝධය, එකට කිරීම හටගන්නේ නැද්ද? හිතේ උපදින දේවල් මේ. අන්නේ අවිද්‍යාව විස දෝෂය මොකද වෙන්නේ? සසරට ඇදලා දානවා. අර කාමයේ වෙනස් වෙන හැම මොහොතකම මොකද හිතේ හටගන්නේ? ද්වේෂය, වෛරය, ක්‍රෝධය, එකට කිරීම, පරිගැනීම. ඒව හටගන්න හැම මොහොතකම කොහොමද වෙන්නේ? සසර බන්ධන සකස් වෙනවා. ස්වාමීනි බන්ධනම හැදී හිර කර තියෙනවා. එහෙමයි. ඒ විලාවේ හැදෙන බන්ධන සතර පායට. ඒ ද්වේෂයෙන් වෛරයෙන් යට වෙනකොට සතර පායටනේ බන්ධන සකස් වෙන්නේ. ස්වාමීනි මොනතරම් අන්තරායක දැක්ක නේද? මේ ඒතර බලන්න බුදු කෙනෙක්ගේ අවබෝධය කියලා කියන්නේ. අර අවිද්‍යාව විස දෝෂය මනුස්සයගේ හිත වලින් ගලවන්නේ නැද්ද? ගලවනවා. ධර්ම දානයක ආශ්චර්යයක්. එහෙමයි. අවිද්‍යාව විස දෝෂය දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් වල ගලවනවා. එහෙනම් අවිද්‍යාව විස දෝෂය ගලව ගන්න මහන්සි ගන්න සිත් සතන් විතරක් පොඩ්ඩක් සැනසීලා තියෙනවා. නැද්ද? එහෙනම් මේ සැනසීම දෙන්නේ කවුද? ධර්ම දාන දෙන කට්ටිය. එහෙනම් සසරේ අපි යනකොට මොකද වෙන්නේ? සසරේ යනකොට මේ තුච්ච වූ ලාමක වූ කාමයට අහු වෙලා අපි හඬ වැළපි ශෝක කර ඉන්නකොට අපි ශෝක හුල ගලවන්නේ කවුද? මේ රැස් කරන පින විසින්. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න පටාචාරාව අම්මත් නැතුව තාත්තත් නැතුව සැමියත් නැතුව දරුවොත් නැති වෙලා
හිටපු මාලිගත් ඔක්කොම බිඳගෙන අඬා දොඩාගෙන සිහි විකල්ලා එනකොට අනී ගානට කැරකෙන ශාස්ත්‍රඥ වහන්සේලා එහෙමයි ස්වාමීනි. පටාචාරාවෙන් සිහි පවත්ත ගන්න කියද්දිම අර ඔක්කොම අමතක වෙලා එම සැනින් සිහිය පිහිටලා සුවක දුක් දුම්නස් නැති කරගෙන මේ සසර දුකින් එතර වෙලා මේ බුද්ධ ශාසනයේ විනයදර භික්ෂුණීන් අතරින් අග්‍රම උත්තමාවිය බවට පත් වුණා. එහෙමයි. අර පණිවිඩය හිතට දුන්නේ එතකොට කවුරු විසින්ද? පිනක් විසින් කරන්නේ. එහෙමයි ස්වාමීනි. දරුවෝ නැති වෙලා අඬ අඬා ගිය හැම කෙනාටම ওই විදිහේ වාසනාවක් වෙන කළ දුන්නද? නෑ. එහෙම කළ දුන්නේ නෑ. ඒ පටාචාරාවට ඒ කිසాగෞතමයට කී දෙනෙක් නම් එහෙම සිහි කළා යන්නේ නැද්ද? අර දරුවා ඇඬු කඳුලින් මතකද අර පිය ජාතික සූත්‍රයේ තියෙන අර දරුවා නැතිලා ඇඬු කඳුලින් අඬ අඬා තාත්තට අර බණපදයක් කිව්වම ගණන් තු යන්නේ. එහෙමයි ස්වාමීනි. ඉවනේ. දැන් විසාකා මහෝපාසිකා මිනිපිරිය නැති වෙලා එනකොට ශාස්ත්‍රඥාත් එක්ක බණපදය කියන්නේ හිත නිවාගෙන ගෙදර යන්නේ. දැක්ක නේද? මේ සසරේ පිනක් රැස් කරගෙන එකතු වෙනකොට බුද්ධ ශාසනයකට කොහොමද? සුළු කාලයකින් නිවල දානවා සිත් සතන්. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ඔබ දෙන දේ ඇත්තටම අපටත් අනුන්ටත් නෙමෙයි දීලා තියෙන්නේ. Tamanටමයි. මොකද මේ දුක් ගැහැට කියන ඒවා සසරේ හරි දුර්ලභ දේවල් නෙවෙයි සුලභ දේවල්. එහෙනම් එහෙම සසරකට වැටෙන අපිට රැකවරණය ගේන පින මේක තමයි. ධර්ම දානය. ඒ දුක් සෝසුම් වලින් ගලවලා දාලා නිවාගෙන යථාර්ථයේ තේරුම් අරගෙන අවිද්‍යාව විස දෝෂෙන් ඇනුම් කන් නැතුව සුවපත් වෙලා හිත හදාගෙන ඉන්න. තේරුණා නේද? එහෙමයි ස්වාමීනි. ඒ නිසා ධර්ම දානය දෙන පිරිසට තමන්ම නෙලා ගන්න දෙයක් මේ ඇත්තටම. එහෙමයි. තමන්ම. එහෙයි. ස්වාමීනි මේ ශ්‍රවණය කරන දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත සුවහසක් දෙනෙක්ගේ හිත අගුල් ගැලවිලා වහල් භාවය නැති වෙලා නිදහස් භූමියට මේ වෙලාවේ ශ්‍රද්ධාව උපදිනවා කියලා කියන්නේ අගුල අරින යතුර එහෙමයි අපි තමයි හදන්නේ ශ්‍රද්ධාව. එහෙමයි. ඒ අගුල අරින්නේ ශ්‍රද්ධාවෙන් තමයි. ස්වාමීනි තව කාරණාවක් දැන් පටාචාරාවන්ට භාග්‍යවතුන් වහන්සේ මේ කාරුණිකව අමතනකොටම මේ කාමයන් අනිත්‍යයි කියලා හිතා ගන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. ඒක තමයි කියන්නේ පින කියලා කියන්නේ. එහෙයි. අර බොහෝ කලක් සසරේ මේ වගේ ලොකු පුණ්‍ය බලයක් හදා ඉඳලා එන කෙනාට ආයි ධර්මය ඇහෙනකොටම හිතට කාව වදිනවා. එහෙමයි ස්වාමීනි. ඒක තමයි සංවේගයටපත් එක්ක බණපදයෙන් සංවේගයටපත් කරනවා. ඒ සංවේගය සියලු කෙලෙස් සුල් ගලවලා අවිද්‍යාව විස දෝෂය මකලා දාන්න පුළුවන් ඒ බණපදයට. ඒ නිසා තමන්ම සසර දුකින් එතෙර කරන මොහොත කොයි වෙලාවද කියන අපිට තේරෙන්නේ. ඒ මොහොත වෙනකන් අපි කළ යුතු දේ තියෙන මේක. ධර්ම ශ්‍රවණේ ධර්මයේ කියවීම. සීල සම්පatti පීඨ. ස්වාමීනි ලෝකේ අපි හැමදෙනාම බොහෝ බරසාර වටිනා අරටුවක් තියෙන රන් රිදී මුතුමැණික් වගේ කියලා හිතාගෙන කියන්නේ බොහෝ අරටුවක් සහිත දෙයක් කියලා අපි මේ ගේ දොර වතු පිටි රට රාජ්‍ය ඒවා මේ මොනතරම් කෑදරකමකින් ලෝකේ එකතු කරනවාද? ස්වාමීනි නමුත් මේ වනහේ අනිත්‍ය වී යන දෙයක්මයි තියෙන්නේ. එහෙමයි සර්. ඒක ඉතින් හිතේ දරා ගන්නයි මහන්සි ගන්න ඕන නේද? එතෙන්ට එන්න බැරි කමනේ ලොකු ප්‍රශ්නකට තියෙන්නේ. එහෙමයි. ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහන්නේ ආර්ය ශ්‍රාවකය නුවණින් මෙනෙහි කරන්නේ මෙහෙමයි කියනවා. කොහොමද? මේ ජීවිතයේ අත්විඳින පංචකාමයේ තියෙනවා. ඒ වගේම පරලෝක අත්විඳින්න වෙන පංචකාමයේ තියෙනවා. මේ ජීවිතේ හඳුන ගන්න කාමයක් පරලෝකදී හඳුන ගන්න වෙන කාමයක් තියෙනවා. මේ දෙපැත්තම අයිති වෙන්නේ මායාවේ ලෝකෙටයි කියලා ආර්ය ශ්‍රාවකයා හිතනවා කියලා. හරි ලස්සන හිතන දෙයක් ඒක. එහෙමයි. මායාවේ විශේෂයටයි මායාවේ වාසස්ථානයටයි මායාවේ ගුදුරටයි මේ අයිති වෙන්නේ. ඔය කාමයන් මෙනෙහි කිරීම තුළ තමයි අනුන්ගේ දේට ආසා කිරීම නම් වූ අවිද්‍යාව හටගන්නේ.
ද්වේෂ කිරීම හටගන්නේ, ව්‍යාපාදය හටගන්නේ, එකට එක් කිරීම නම් වූ සාරම්භය හටගන්නේ. මේ සසුන තුළ ධර්ම මාර්ගයේ හික්මෙන ආර්ය ශ්‍රාවකයාට විපත්තිය පිණිස හටගන්නෙත් ඔය අකුසල්මයි කියලා හිතන්න කියනවා ආර්ය ශ්‍රාවකයා. මේ හිතන්න ඕන ලස්සන කල්පනාවක් ගැන කියලා දෙන්නේ. ඒ නිසා මම පංචකාම ලෝකයේ සිටින් මැඩලන්න ඕන කියලා හිතට පණිවිඩයක් දෙන්න කියනවා. එහෙමයි ස්වාමීනි. සමාධිය තුල අදිෂ්ඨානය බලවත් කරන්න ඕන කියලා හිතට පණිවිඩයක් දෙන්න ඕන කියනවා. මහත් වූ උදාර බවට පත් වූ සිතක් ඇති කර ගන්න ඕන කියලා හිතට පණිවිඩයක් දෙන්න කියනවා. එතකොට මම පංචකාම ලෝකයේ සිටින් මැඩලා සමාධිය තුල අදිෂ්ඨානය බලවත් කරලා මහත් වූ උදාර වූ සිතක් ඇතිව ඉන්නකොට ලෝභය, ද්වේෂය, එකට එක් කිරීම ආදී යම් පාපී අකුසල නැද්ද ඒව ඇති වෙන්නෙත් නැහැ. එහෙමයි. ඉතින් එතකොට මේ අකුසල් නැතිවීම නිසා මගේ සිත පටු නොවන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාණ ගුණේ මනාකොට වැඩි යාවි කියලා හිත හිතා වාසය කරන්න කියනවා. ඒක ප්‍රතිඵලය මොකද්ද? ඉතින් ඔය විදිහේ ප්‍රතිපදාවකින් යුක්ත වෙලා එයම බහුල වශයෙන් මෙතන කියනවා හරි ලස්සන වචන ටිකක් තියෙනවා. තස්ස ඒවම් පටිපන්නස්ස තබ්බහුල විහෙරුණු ආයතනේ චිත්තම් පසීතති සම්පසාදී සති ඒතරයිවා ආනින්ජන් සමාපජ්ජති පඤ්ඤායවා අදිමුච්ඡති. මොකද්ද කියන්නේ? දැන් ওই විදිහට බහුල වශයෙන් හිත හිතා වාසය කරනකොට හරි පුදුමයි කියනවා මේ ආනින්ජයටමයි කියනවා හිත පිහිටන්නේ. කියන්නේ හිත අර සෙලවෙන්නේ නැති, කම්පා වෙන්නේ නැති ධානා සමාධි සමාපatti වලටම හිත පිහිටනවා කියනවා. අර කල්පනාව. අන්න දැක්කනේද කල්පනාවෙන් අනුග්‍රහ කරන්නේ. ඒ තරම් එතකොට අපිට තේරෙනවා විතර මේ කාමයට අපේ හිතේ තියෙන කැමැත්ත ආනින්ජයක වඩන්න කොච්චර හිතින් බැහැර වෙනවද අතට බලන්න. ආනිදේක කාමී ආදීනව නැවත හිතට ආවර්ජනය කරනකොට අකම්පිත සිතක් උපදවලා දෙන ධානා සමාධි සමාපatti වලට හිත ලං කරලා දෙනවා එතකොට. කාම අරමුණු පෙවුණා දැනුණා වුණත් නොසෙල්වෙ ඉන්න පුළුවන්. නොසෙල්වෙන්න පුළුවන් හිතක් හදන්න මේ කල්පනාව උපකාර කරනවා. එහෙමයි ස්වාමීනි. කියනවා ඒ චිත්ත ප්‍රසාදයේ තියෙනකොට මේ ජීවිතේදීම දැන් ආනෙන්ජයට දියුණු කරගන්නවා කියනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ප්‍රඥාවන්ත කෙනෙක් නම් මොකද වෙන්නේ? හරි පුදුමයි කියනවා මේ ජීවිතේදීම නිකලෙස් වෙනවා කියනවා. අදිමුච්චිත කියන්නේ නිදහස් වෙලා යනවා කියනවා. ප්‍රඥාවන්ත කෙනා. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. එහෙමයි. කය බිඳී මරණින් මතුවත් මේක සිදු වෙන්න පුළුවන් කියනවා. මොකද්ද? මේ විදිහේ කල්පනාවක් නැවත හිතේ පවත්නකොට ඒක නා කය බිඳලා මැරුණට පස්සේ මොකද වෙන්නේ? හරි පුදුමයි කියනවා. යන්තං සංවත්තනිකම් විඥානං අස්ස ආනින්ජම් පහං. ඒ කියන්නේ ආනින්ජ සහගත ඒ කියන්නේ ධාන සමාධි සමාපatti වලට හිත පිහිටවන්නේ ඒ ජීවිතවලත් මොකද වෙන්නේ? හිත යොමු වෙනවා කියන. එහෙමයි ස්වාමීනි. මේ විදිහට පුහුණු වෙනකොට. එහෙයි. පින්වත් මහන්නි මේකට කියන්නේ පඨමා ආනින්ජ සප්පායා පටිපදා අක්ඛායාති. පින්වත් මහන්නි මේකට කියනවා පළවෙනි මේ ආනින්ජ සමාපත්තියකට සමවදින ප්‍රතිපදාවයි කියන පළවෙනි ප්‍රතිපදාව. දැක්ක නේද? එහෙමයි. ඒ කියන්නේ මේ ධාන වලට සමාධි වලට සමාපatti වලට හිත ගේන්න මෙන්න මේ වගේ කල්පනාවක් බොහෝ කලක් පවත්වලා තියෙනවා. ඒක පාට ඒක නිසා මේ අපි මේ කකුල් දෙක යට කරගෙන කල්පනා කළාට වැඩක් නැහැ. ඇති වෙන්නේ නැහැ ලේසි. නමුත් අර එහෙම කරද්දිත් ඇති වෙන කෙනෙක් ඉන්න පුළුවන්. සමහර පෙර ජීවිතේ මේ වගේ යම් ප්‍රතිපදාවක් තුළ නිරත වෙලා හිටපු කෙනෙකුට එහෙමයි. සමහර මේ ජීවිතේ තමන් පොඩි සුළු මහන්සියක් ගන්නකොට සමාධියක් ඇති වෙන්න පුළුවන්. ස්වාමීනි පළමු කොට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ අරබයා දසබල ඥානයන් මත පිහිටා මේ වදාළ දෙසුම් තමන්ගේ කරගෙන මේ ශ්‍රුතය හදාගන්න එක කොච්චර වැදගත්. පළවෙනි කාරණේ තමයි මේ සමාධියක් පිරිසිදු වෙන උදාාර ප්‍රතිපදාවක් අනේ ශාස්ත්‍රුන් වහන්සේ දැක්ක නෙමෙද කියලා බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්න. එහෙයි. පළවෙනි කාරණේ සද්ධාව. එහෙමයි. එතකොට ඒ සද්ධාවේ පිහිටා ඔහු පුළුවන් ආකාරයේ යම් මහන්සියක් අරගෙන
ඒ වගේ මානසිකාරයක් හිතේ බලපවත්තන්න යම් වීර්යයක් කරන්න ඕන. වීර්යයක් කරන්න ඕන. එතකොට සමහරවිට ඒක විශාල ප්‍රතිඵලයක් මේ ජීවිතේ නොලැබෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පුරුදු කළානේ එතකොට. එහෙමයි. මේ පුරුදු කිරීමේ ආශ්චර්යය තමයි සමහරට ඊළඟ ජීවිතේ හැරියාට සමාධි සමාපatti වලට සුවසේ සමවදින්න අර කල්පනාව අනුග්‍රහ කරනවා. එහෙමයි තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම මේ දැන් ප්‍රතිඵල බලාපොරොත්තුෙන් නෙමෙයි අපි යමක් කැපකිරීමක් කරන්න ඕන. දැන් අපි තුමු සේවින් account එකක් හදලා රුපියල් 1000 2000 දාලා අපිට ඒක අද දාලා ඉවරලා හෙට මේකේ ලොකු ප්‍රතිඵලයක් ගන්න බෑනේ. අපි මොකද කරන්නේ සේවින් account එකට? අපි දවස් ගානේ හරි මාස ගානේ හරි අපි දදා අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් ගියාට පස්සේ නේද ලොකු ප්‍රතිඵලයක් තියෙන්නේ. එහෙමයි සාමි. ඒ වගේ සාමාන්‍ය ලෞකික උදාහරණයකින් වුණත් අපිට මේ කන් හැන්දක් මොලේ තියෙන කෙනෙකුට තේරෙනවනේ යන්න ඕන විදිය. එහෙමයි. ඒ වගේ තමයි. එතකොට අපි මේ වගේ කල්පනාවකුත් අපි බොහෝ කලක් අවුරුදු 5ක් 6ක් 10ක් ඒ වගේ කාලයක් සිහි කර ඉන්න ඕන. ස්වාමිනේ අර හදිස්සි කලබලයේ පැත්තකින් තියලා ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා ආකාරයෙන් ශ්‍රද්ධාවේ පිහිටලා සීලයේ පිහිටලා ඒ තුලනොත් සතුටු විවි ටික ටික අල්ලන් යන්න තියෙනවා. අනිවාර්යෙන්. අද යුගයේන විශේෂයෙන් එතෙන්ට එන්න ඕන. එහෙමයි. එහෙම යුගයක් මේ තියෙන්නේ. ඒක එහෙම අතහැරලා රේස් එක දුවන්න ඕන වගේ කියලා කෙනෙකුට හිතුනොත් මොකක් හරි පටලැවිල්ලක් අනිවාර්යෙන් පටලැවිල්ලක්මයි. එහෙමයි. අද යුගයේ විශේෂයෙන් පටලැවිල්ල. එහෙම ගියපු චරිත අපි අතීතයේ දැකලා තියෙන වර්තමානෙත් පේනවා. එහෙම චරිත මේ අනාගතේ තියෙන හැටි සරල විදියට කියනවනේ. එහෙමයි ස්වාමී. එතකොට මේ කලබලේ තමයි ලොකුම අරුබුදයට මෙතනපත් වෙන්න හේතුවක් වෙනවා. කලබල වුණා කියලා ලෞකික ජීවිතය සාර්ථක වෙන්නත් බෑ. ලෝකෝත්තර ජීවිතේ කොහොමද දියුණුව කරා යන්න බෑ. එහෙමයි. දැන් අර කියන අධික වීරිය ගන්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සසරේ පාරමී පිරු මහෝත්තමයත් අධික වීරිය ගන්න ගිහිල්ලා මොකක්ද උනා කියන්නේ? සමාධිය නැති වුණා කියනවා. ස්වාමිනේ අර වීරිය ඒ අවස්ථාවේ සඳහන් කළ උපමාව අර දැක්කනිතර වටකුරුල්ලේ තදින් අල්ලන්න ගිහලා වටකුරුල්ල මැරිලා යනවා. එහෙමයි ස්වාමී. තමන්ටත් නැහැ පරිසරයටත් නැහැ. තේරුණා නේද? ඊළඟට ඕන බලන්න ධ්‍යාන සමාපatti හරි ආශ්චර්යයි. ඊළඟ දේශනා කරන පුරුංච පරම් භික්කවේ අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති. යේච දිට්ඨ ධම්මිකා කාමා යේච සම්පරායිකා කාමා. යාච දිට්ඨ ධම්මිකා කාම සංඥා යාච සම්පරායිකා කාම සංඥා. යං කිංචි රූපං චත්තාරීච මහා භූතානි චතුන්නංච මහා භූතානං රූපಂತಿ. මහණෙනි ආයමත් වෙන දෙයක් කියන්නම්. ඒ කියන්නේ ආරි ශ්‍රාවකයා මේ විදිහට නුවණින් මෙනෙහි කරනවා. මේ ජීවිතයේ අත්විඳින යම් පංචකාමයක් ඇද්ද? පරලෝකදී අත්විඳින පංචකාමයක් ඇද්ද? මේ ජීවිතයේ හඳුනා ගන්න යම් කාමයක් ඇද්ද? පරලෝකදී හඳුනා ගන්න යම් කාමයක් ඇද්ද? එහි තිබෙන යම් කිසි රූපයක්ද? ඒ සෑම රූපයක්ම තියෙන්නේ සතර මහා ධාතු නිසා කියලා පවතින රූප විතරයි කියලා නිතර සිහි කර ඉන්න කියනවා. එහෙමයි ස්වාමී. කියන්නේ මෙලොව තියෙන කාමයට අපි කතා කරන්නේ සතර මහා ධාතු මුල් කරගෙනනේ. පරලොව තියෙන කාමයට අපිට කතා කරන් තියෙන්නේ කොහොමකින්ද? සතර මහා ධාතු වලින්මයි. ස්වාමිනේ සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් දිව්‍ය ලෝකයේ විශේෂ ඒ විශේෂ විදිහට අපි තේරුම් ගන්න ටිකක් අපිට රැවටෙන්නත් ඒ අර්ථය අනිවාර්යයි. බලන්න මේ රැවටීම් නැති කරන් තමයි මේ කල්පනාව හිතට දෙන්න කියලා කියන්නේ. මොකද මේ මනස තුලමයි රැවටීම තියෙන්නේ. ඒ රැවටීම තියෙන්නේ කුමක්ද? අපි සත්‍ය කල්පනා නොකිරීම නිසා. ඒතර මනස තුල තියෙන රැවටීම දුරු වෙන්නේ ඒ මනස තුලම සත්‍ය සිහි කරවන්න ඕන. එහෙමයි. තමන්ගේ මනස තුල සත්‍ය සිහි කරනකොට සත්‍ය අවබෝධ කළේ ශාස්ත්‍රුන් වහන්සේ. සත්‍ය අවබෝධ කළේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒතර මේ සත්‍ය තමන්ගේ මනස තුල සිහි කරවන්න ඕන. සත්‍ය මනස තුල හැබැයි කාලය සිහි කරන්න වෙයි. කුමක් නිසාද? බොහෝ කලක් සසරේ අනාදිමත් සසරේ අසත්‍යයි වැළඳගෙන තියෙන්නේ. එහෙමයි. අසත්‍ය වැළඳගත්තු මනසට සත්‍ය කියද්දි විශ්වාසයක් ඇති වෙන්නේ. දැන් අපි සාමාන්‍ය මෙහෙම වෙලා නැද්ද? තමන් එකටම හිටපු කාගෙන බීගෙන එකට වැටිගෙන හිටපු කෙනෙක් මොකක් හරි තක්කඩිකමක් කළා කියලා කවුරු කෙනෙක් කෝල් එකක් දීලා කිව්වොත් නෑ එහෙමද? එහෙම වෙන්න බෑ කියලා අපි කියන්නේ නැද්ද? එහෙමයි. ඇයි?
අපේ හිත පිළිගන්න සූදානම් නැහැ. ඒ වගේ ලාමක දේවල් පවා පුංචි කාලයක් මේ ජීවිතය ඇසුරු කරලා එච්චර හිත මුලා වෙලා නම් පිළිගන්නේ නැත්තම් එහෙනම් මේ අනිත්‍ය කියන එක හිත පිළිගන්නේද? දුකයි කියලා කිව්වම පිළිගන්නේද? අනාත්මයි කියලා පොඩ්ඩක් කිව්වම පිළිගන්නේද? එහෙමයි. පිළිගන්නේ නැහැ. ස්වාමීනි මේ මොනතරම් මේ සොඳුරු අර්ථයක් මේ ස්වාක්ඛාත ධර්මයේ විස්මිත බව නැවත විමසන්න හිතන අපේ ස්වාමීන් වහන්සේගෙන් දැන් මේ ලෝකේ තියෙන කාමයක් ඒ සම්බන්ධයේ ඒවත් සතර මහා ධාතුන්ට අයිති කියලා සිහි කරවන්න ඕන. දිව්‍ය ලෝකේ ඒවත් ඒත් එහෙමයි. මොනතරම් නිෂ්ඨාවකට අපි අරගෙන අන් දැක්ක නේද? එහෙමයි ස්වාමී. හරි පුදුමයි. එතකොට හරි ලස්සන කාරණේ විස්තර කළේ. එතකොට ආර්ය ශ්‍රාවකේ කොහොමද හිතන්නේ මේ ජීවිතය අත්විඳින පංචකාමී, පරලෝව අත්විඳින පංචකාමී, මේ ජීවිතය හඳුනා ගන්න කාමී, පරලෝදී හඳුනා ගන්න කාමී. ඒ වගේම යම් තියෙන රූප මේ සෑම දෙයක්ම සතර මහා ධාතු නිසා පවතින රූප විතරයි කියලා හිතට අදහස ඒත්තු ගන්නන්න කියන. එහෙමයි. අපිට නිකන් ඒක එහෙම හිතෙන්නේ නැහැ නේ නිකන්. එහෙමයි ස්වාමී. මහා බරසාර දෙයක් විදිහටනේ අපිට නිකන් තේරෙන්නේ නිකන් නැද්ද? ඔව් ස්වාමී. කාලයක් කොහම හිතට කියලා දෙනකොට අර අසත්‍ය වැළඳගත්තු හිත ඇතුළෙම සත්‍ය දෝංකාර දෙවන්ට ඕන. එහෙමයි. එතකොට කාලයක් යනකොට මොකද වෙන්නේ? කාලයක් යනකොට හිත පොඩ පිළිගන්නවා. ඒක පාට පිළිගන්නේ නැහැ. එහෙමයි. පොඩ හිත පිළිගන්නවා. ඉතින් ওই විදිහේ ප්‍රතිපදාවකින් යුක්තව එයම බහුල වශයෙන් කරමින් වාසය කරනකොට සිත පහදින්නේ කොමකටද? ආනින්ජය කෙරෙමින් බැස ගන්නවා කියලා. නොසෙල්වී තිබෙන නොසෙල්ලෙන ස්වභාවයට හිත බැස ගන්නවා. එහෙමයි. ඒ කියන්නේ ආනින්ජය කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට මේ ධානය, සමාධි, සමාපatti ඕවකින් නොසෙල්ලෙන්නේ. ඒ වගේ හිත බැස ගන්නවා කියන. ඒ චිත්ත ප්‍රසාදේ තියෙනකොට මේ ජීවිතේදීම ආනෙන්ජි දියුණු කරගන්න පුළුවන් කියනවා. ආනෙන්ජිට සංවදිනවා කියනවා. කියන්නේ ධ්‍යාන සමාධි සමාපatti වලට සංවදිනවා කියන ප්‍රඥාව තියෙන කෙනා මොකද වෙන්නේ? නිදහස් කරගන්නවා කියන හිත. එහෙමයි ස්වාමී. ඒක බලන්න ඕනේ ප්‍රඥාව නැත්තම් හිත නිදහස් වෙන්නේ. ප්‍රඥාව තිබුණා හිත නිදහස් වෙනවා කියනවා. ඒතර බලන්න ඉන්න මේ හරි පුදුමයි. එතකොට මේ නොසෙල්ලෙන අකම්පිත හිතකට ප්‍රධානම බාධක දේ කොහොමද එතකොට මේ? කාමය. එහෙ ස්වාමීනි. ඒක අපේ හිත හැමතිස්සෙම සොලවන්නේ කාමෙන් නෙමෙයි. කාමෙන්නේ අඩතබර කරගන්නේ, ගහගන්නේ, මරාගන්නේ, බැනගන්නේ, වෛර කරගන්නේ, පලිගන්නේ, එකට එක් කරන්නේ කුමක් නිසාද? හොඳට හොයාගෙන ඉස්සරහට යන්න. යද්දි හම්බෙන එක වචනය කොහමද? කාමය. එහෙමයි ස්වාමීනි. කාමය. පුදුම දෙයක් ඒක. ස්වාමීනි කිසිම සාරවත් නොවන නිස්සාර එහෙත් අපි මේ පැටලෙලි වල පටලවන මේ කොච්චර අපි දැන් මේ කතා කළත් එහෙමයි ස්වාමීනි. කොච්චර කතා කළත් ඊළඟ මොහොතේ කලබල වුණොත් කලබල වෙන්නේ මොකක් කාම නිසා. එහෙමයි. නේද? එහෙමයි ස්වාමීනි. ඔව් ඒ කාට හරි එරුවොත් ඔරවන්නේ සමහරට කාම නිසා. නැද්ද බලන්න? පුදුම දෙයක් ඒක. පුදුම දෙයක්. දේශනා කරනවා කය බිඳී මරණයටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? උපත පිණිස සකස් වෙන විඥාණය මොකද වෙන්නේ? හරි පුදුමයි. ඒත් ආනින්ජයටම පිටිනවා කියනවා. ඒ සමාධි සමාපatti දිනු කරන්නම ආයි කැරකෙල යනවා කියනවා. ඒ කාලයක් යා කාමී ආදීනව හිතට ඒත්තු ගන්නලා තියෙනවානේ. මම කල්පනා කළා එතකොට අපේ පරම පූජනීය මේ අපේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. එහෙමයි. බලන්න එතකොට අර ගෘහ ගෙදර විවාහ වෙලා ඉඳිද්දි ඒ වගේ විරාගී හිතක් තියාගෙන ඉන්න නොසෙල්වුණු බව ස්වාමී. දැක්කද නොසෙල්ලුණු බව? එහෙමයි. අන්න ආනෙන්ජේ ස්වභාවය. එහෙයි. දැන් ලේසි හෙල්ල වෙන්නේ නැහැ ලේසියෙන් හිත. එහෙමයි. ලේසියෙන් හෙල්ල වෙන්නේ නැහැ. අර ඇතාගේ උපමාවෙන් දැක්ක නේද? එහෙමයි ස්වාමී. ලේසියෙන් හෙල්ල වෙන්නේ නැහැ. දැන් බලන්න දැන් අද මේ කොල්ලෝ කෙල්ලන්ට පුංචි මේ මියුසිකල් එකක් කිව්ව ගමන් කොච්චර කම්පා වෙනවද? දැන් ඒ කාලේ ගිරග්ග සමාජය කියලා කියන්නේ ඔය වගේ මහා සැනකලියක් තමයි. එහෙයි. තේරුණාද ගිරග්ග? දැන් එතකොට ඒ හිම සැනකලියට ගිහිල්ලා ඉන්න අපේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා හෙලවුන්නේ නැහැ නේද? විරාගයක්ම ඇතුනේ. මේ මොකද්ද මේ? දැක්ක නේද? ඒ වගේද මහ බෝසතන් වහන්සේ පැය 24ේම
මිහිරි කනට සුවදායි වචන නාදයන් උපස්ථාන කරන්න කට්ටිය සෙමිර සලන්න අය රම්මේ සුරම්මේ සුබ මාලිගා සීතල උස්නේ රස්නේ දැනෙන්නවත් නැහැ. එහෙම ජීවිතයක් ගත කළා. ඒ කිසි දෙයකට හිත මිශ්‍ර කරන්න බැරි වුණා. කොහොමද සසරේ පුරුදු කරපු ආනින්ජේ ස්වභාවය? එහෙමයි ස්වාමී. ආනින්ජේ කියන එක තේරුම් ගන්න එතකොට මේ. ඒ ආනින්ජේට සප්පාය වෙච්ච දේවල් සංසාරේ පුරුදු කරලා තියෙනවා. කාමයේ යටපත් කරමින් ඕ මේ සීලය කියලා කියන්නේ එතකොට ඒ වගේ දෙයක්. එහෙමයි. ඒතර දන් දීම කියලා කියන්නේ අපි අත්හැරීම කියන එකත් ඒ වගේ දෙයක් එතකොට. දන් දීම පුරුදු කරනවා කියලා කියන්නේ. එතකොට අපි අපේ ජීවිතේ ටික ටික ඉන්ද්‍රිය দমনය කරනවා කියන්නේ. ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ ශ්‍රද්ධාව උපද්දනවා කියන්නේ වීරිය සති සමාධි ප්‍රඥා උපද්දනවා කියලා කියන්නේ මේ ආනින්ජයට උපකාර කරන ධර්මයන් එතකොට ඒ ටික ටික ටික. එහෙමයි. ඒ බුද්ධ ශාසනයක් තුළ කරන දේවල් එතකොට. ඊළඟ දේශනා කරන පින්වත් මහණෙනි මේ මෙන්න මේකත් එතකොට ධ්‍යාන සමාධි සමාපatti වලට හිත කර දෙවෙනි ප්‍රතිපදාවයි කියනවා. පින්වත් මහණෙනි තව එකක් කියන්නම් කියනවා. ආර්ය ශ්‍රාවකේ මේ විදිහ නුවණින් මෙනෙහි කරනවා කියනවා. මේ ජීවිතයේ අත්විඳින පංචකාමී. පරලෝක අත්විඳින පංචකාමී. මේ ජීවිතේ හඳුන ගන්න කාමේ පරලෝක හඳුන ගන්න කාමේ. මෙලොව තිබෙන රූප පරලොව තිබෙන රූප. මෙලොව හඳුන ගන්න රූප පරලොව හඳුන ගන්න රූප. ඔය දෙලොවම ඇති රූප මේ සියල්ල අනිත්‍යයි කියලා හිතට කියලා දෙනවා කියනවා. යමක් අනිත්‍ය නම් ඒ සතුටින් පිළිගන්න සුදුසු නෑ කියලා හිතට කියලා දෙනවා කියනවා. ඒ ගැන මහා ඉහළින් වර්ණනා කරන දෙයක් නෑ. ඒ වගේ මේ මම මගේ කියලා බැස ගන්න සුදුසු දෙයක් නෙවෙයි කියලා හිතට ආවර්ජනය කරලා දෙනවා කියනවා. ඕක පුරුදු කර කර ඉන්නකොට ඒකත් කුමක්ද? ඒකත් ආනින්ජයන් තුළ හිත පිහිටවන මානසිකාරයක් කියනවා. එතකොට ඒකට හිත පහදිනකොට ඒක හිත බැස ගන්නකොට ධ්‍යාන සමාධි සමාපatti වල හිත පිහිටනවා කියනවා. ප්‍රඥාව තිබුණා මොකද වෙන්නේ? හිත නිදහස් වෙලාම යන අනුග්‍රහ කරනවා කියනවා. ප්‍රඥාව තිබ්බොත් එහෙමයි. දේශනා කරන බුදුරජාණන් වහන්සේ ඒකින හදිසියෙන් කලුරිය කළොත් එහෙම ඊළඟ ජීවිතේදී එයාගේ විඥානය මොකද වෙන්නේ? දැන් මානසිකාරයක් ඔස්සේ සකස් වෙලා තියෙන්නේ. කොහොමද? මෙලෝ තියෙන කාමයේ ගැන තීරුම් කරලා දීලා තියෙනවා. පරලෝ තියෙන කාමේ මොන වගේද කියලා තීරුම් කරලා දීලා තියෙනවා. මෙලෝ හඳුන ගන්න කාමේ පරලෝ හඳුන ගන්න කාමේ මොන වගේද කියලා තීරුම් කරලා දීලා තියෙනවා. මෙලෝ හඳුන ගන්න රූප පරලෝ හඳුන ගන්න රූප. මේ හැම දෙයක්ම අනිත්‍ය වෙලා යන දේවල් මම මගේ කියලා ගන්න හොඳ නෑ කියලා හිතට පණිවිඩයක් දීලා තියෙනවා. එහෙන් පණිවිඩයක් දීලා තියෙන හිතේ ස්වභාවය මොකද්ද? දැන් අපි මොකද කාම ලෝකේ දැන් පුදුලා ඉන්නවා. නමුත් එයා විරාගයට ආසයි. ධ්‍යාන වඩන්න ආසයි, සමාපatti වඩන්න ආසයි. දැක්ක නේද එතකොට? ස්වාමීනි දැන් අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ඒ ගිහි කල ආත්ම භාවයන්නේ බොහෝ වෙලාවට එහෙමනේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් මේ බුද්ධ ශාසනයෙම එතකොට මේ ශ්‍රාවකයෝ ගත්තොත් එහෙම මොනවා හරි දෙයක් තිබිලා තියෙනවා. ඒකත් එක තමයි ඉන්නේ. එහෙමයි. පුදුම දෙයක් ඒක. හරි ආශ්චර්යයි. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේ අවබෝධය. එහෙමයි ස්වාමීනි. මේ වගේ මානසිකාරයකින් මෙලොවත් පරලොවත් ධ්‍යාන සමාධි සමාපatti වලට හිත පිහිටවන්න පුළුවන් කියලා සම්මා සම්බුදු කෙනෙක් දකිනකම් මේ ලෝක වෙන කෙනෙක් දකින්නේ. මෙන්න ආශ්චර්ය අවබෝධය. එහෙමයි. මේක පසේ බුදු කෙනෙකුට මේ අවබෝධය. එහෙමයි. ස්වාමීනි වෙන කවරනම් කෙනෙක් මේ දකින්නද? එහෙමයි. වෙන කවරනම් කෙනෙක් දකින්නද මේක? එහෙමයි. හරි විශ්මිතයි ඒක. ඉතින් ඒ නිසා අපිට කාල වේලා ඉවරයි ඊළඟ කියන්න වෙලාවක් නෑ අපිට. අවසරයි ස්වාමීනි. ඉතින් ඒ නිසා සතුටු වෙන්න පින්වත්නි මේ වගේ පුංචි මානසිකාරයක් අඩු ගානේ අපිට වැඩට පොළට යන ගමන් යනින් එනින් ගමන් අඩු ගන්න නේද? එහෙමයි. මේ වගේ පොඩි මානසිකාරයක් අපි සිහි කර අඩු ගන්න ඉන්න ඕන. ඒක Tamanට බොහෝ කලක් දියුණු වෙනකොට අවුරුදු 15ක් 20ක් 30ක් 40ක් 50ක් දියුණු වෙවි යනකොට ඒක මේ ජීවිතේ ලොකු ප්‍රතිඵලයක් නොවෙනවා කියලා දැක්කට පරලෝ හරි Tamanට පිට වෙනවා. එහෙමයි. ඒ නිසා මේ වගේ උදාාර ප්‍රතිපදාවක් දියුණු කරගෙන සසර දුක් දුරු කරගන්න මේ පින්වත් පිරිසට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඉතින් හිතා පැහැදිලිව ප්‍රභාස්වරව බබලන
ශ්‍රී සද්ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ ධර්මයේ අද දවසේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාළේ ධර්මයේ අප හැමදෙනා සමාදන් කරවන්නට යෙදුණා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ සමා කොටගෙන අපි හැමදෙනාම වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදුසිත කස්සරිය සදාම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ කිරිබත්ගොඩ පදිංචි පින්වත් මල්ලිකා රාජපක්ෂ පින්බර මාතාව විසින් මීට වසර 2කට පෙර මිය පරලෝ ගිය කිරිබත්ගොඩ නාතුඩුව නිවසේ විසූ ස්වාමි පුරුෂයා වන පී.ඩී. හැන්සන් පින්බර මහත්මයාට අද්දිනට යෙදෙන දෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන තමයි මේ උදාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජය සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාජ සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු සත්පුරුෂ දෙව්බමුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දිව්‍යංගි දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා. සදේවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින පරම පූජනීය මේ ධම්මක විවර කළ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින මීට වසර 2කට පෙර මිය පරලොව ගිය කිරිබත්ගොඩ නාතුඩුව නිවසේ විසූ ස්වාමි පුරුෂයා වන පී.ඩී. හැන්සන් පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. අදට වසර 2ක් සම්පූර්ණ වෙනවා. ඒ වගේම මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින ඒ කිරිබත්ගොඩ පදිංචි පින්වත් මල්ලිකා පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. දෝපදී අංජනා දියණියට මිලින්ද දීපාල් උඩදෙනිය බෑණනුවන්ට ඒ වගේම ටෙවින් නේතක මුණුපුරාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගී දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන උපකාර කරන සියලු දෙනාට ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාටමත් කුඩා කල සිට උපකාර කළා වූ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ උතුම් ධර්මය අපේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන ඔබ හැම දිනාටම සමීප කොටගෙන මේ මොහොතේ යම් තාක් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය රැස් කරගත්තාද ඒ සියලු පුණ්‍ය ධර්මයන් නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම
අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සම්බුදු සිත කසිරිය උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ මීට වසර 2කට පමණ පෙර මිය පරලෝ යන්නට යෙදුන කිරිබත්ගොඩ නාතුඩුව නිවසේ විසූ පින්වන්ත ස්වාමි පුරුෂයා වන පී.ඩී. හැන්සන් මහත්මයාගේ අද දිනට යෙදුන දෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන එම පින්වන්ත මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අපේක්ෂාවෙන් කිරිබත්ගොඩ පදිංචි පින්වත් මල්ලිකා රාජපක්ෂ මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් මේ සා උපමා නැති උදාර සම්බුද්ධ ශාසනයේ දායකත්වයේ ලැබීම පිළිබඳව සතුටු සිත ඔබේ හදවතේ මෝදු වෙලා නොඅනුමාන වශයෙන් ඇති කියන කරුණ අපිට අනුමාන කරන්න පුළුවන් මේ මොහොතේ. ඉතින් මේ දායාදය අපි අපේ දරුවන්ටත් පවරා දෙන්න අවශ්‍යයි. ඉතින් ජාතියේ සිත තුනුරුවන උදෙසාම මුදුන්පත් වේවා කියලා අදත් අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.